ආයුබෝවන් දරුවනේ සුබ දවසක් හැමෝටම. අදත් අපි සුපුරුදු පරිදි වාව මුණ ගැහෙනවා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළව යම් කරුණු කීපයක් යම් විශේෂ කාරණා කීපයක් වත් එක සාකච්ඡා කරන්න. පසුගිය දවසේ ඔයාලට මතක ඇති අපි ගිණුම්කරණය කියන කොටස ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටසෙන් ආරම්භ කළා පාඩම. එතනදී ඔයා ඉගෙන ගත්තා ගිණුම්කරණ ක්‍රියාවලිය ගැන. ඒ වගේම ගනුදෙනු කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා. ගනුදෙනු හා සිදුවීම් ගිණුම් කරන ක්‍රියාවලිය හරහා අවසාන ගිණුම් ප්‍රකාශන මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන පිළිවෙල කරන තෙක් ගිණුම් කරන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පියවරෙන් පියවරට විස්තර කළා මම. අද දවසේ අපි ඉතිරි කොටස් කීපය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගිය සතියේ නැත්නම් පහුගිය දවසේ ඉගෙන ගත්ත පුතේ ව්‍යාපාරයක ගනුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට දිහිවන වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා කොටස් පහකින් සමන්විත සංකල්ප පහක් අපි ඉගෙන ගත්තා. ඒ අතරින් වත්කම් හා වගකීම් ගැන සාකච්ඡා කළා අපි. වත්කමක ප්‍රධාන ලක්ෂණ 3ක් කියලා දුන්නා. වගකීම් වල ප්‍රධාන ලක්ෂණ 3ක් කියලා දුන්නා. ඒ වගේ මේ වත්කම් හා වගකීම් වර්ගීකරණය කරන්නේ කෙසේද කියලා ඔයා ඉගෙන ගත්තා. right මම ආපස්සට ආයේ සාකච්ඡාවට යන්නේ නැහැ. දැන් අපි එතෙන් සිට ඉතිරි කොටස් ටික සාකච්ඡා කරන්නයි උත්සාහ කරන්නේ. 10 වසර පෙළපතේ 4 වෙනි පාඩම නැත්නම් 4 වෙනි විෂය එකකේ තමයි සාකච්ඡා කරමින් හිටියේ. අද දවසේ අපි ඒක අවසන් කරලා 5 වෙනි පාඩම පටන් ගන්නවා. පුතේ අපි 4 වෙනි පාඩමට අදාළව තව එක කොටසක් ඔයා ඉගෙන ගන්න ඕනේ මේකේ. අපි ඉගෙන ගන්නවා මේ හිමිකම්. මුලින්ම මම කියලා දෙන්නම් හිමිකම් කියන්නේ මොනවද මේ? හිමිකම්. මේකට අපි ගිණුම්කරණයේදී සාමාන්‍යයෙන් ප්‍රාග්ධනය කියන වචනේ භාවිතා කරනවා. ප්‍රාග්ධනය. ඒ කියන්නේ කැපිටල් කියලා කියනවා අපි. කැපිටල්. දැන් හිමිකම් කියන්නේ මොකක්ද කියලා අපි අද දවස් සාකච්ඡා කරනවා මුලින්ම. ව්‍යාපාර ආයතනයක හිමිකම්. එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියලා සලකන්නේ මොකද්ද? අපි කියනවා පුතේ හිමිකම් කියන්නේ ව්‍යාපාර ආයතනයක අයිතිකරුවා විසින් යොදවන ලද සම්පත්වල වටිනාකම. එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් සතු සම්පත් වලින් අයිතිකරුවාට හිමිවන කොටසට අපි කියනවා හිමිකම කියලා. ආයෙත් මම කිව්වා ව්‍යාපාර ආයතනයකට අයිතිකරු විසින් යොදවා ඇති සම්පත්වල වටිනාකම තමයි හිමිකම කියන්නේ. එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් සතු සම්පත් වලින් අයිතිකරු සතු සම්පත් ප්‍රමාණයට අපි කියනවා හිමිකම කියලා. දැන් උදාහරණයක් අපි හිතමු සිල්ලර කඩයක් පටන් ගද්දී ඒකේ අයිතිකරු තමන්ගේ ඉඩම ව්‍යාපාරයට යොදලා තිනවා. තමන් සතු ගොඩනැගිල්ල ව්‍යාපාරයට යොදලා තිනවා. තමන්ගේ ඉතිරි කිරීමේ හෝ ස්ථාවර තැන්පතුව ව්‍යාපාරයට යොදලා තිනවා. ඒක තමයි හිමිකම වෙන්නේ. ඒ සියල්ලම අපි කියනවා අයිතිකරු සතු සම්පත්. ඒවට තමයි අපි කියන්නේ හිමිකම් කියලා. ඔන්න හිමිකම් කියන එකේ නිර්වචනය තමයි වාට කියලා දුන්නේ. මේ හිමිකම ව්‍යාපාර ආයතනයේ ස්වභාවය මත වෙනස් වෙන්න පුළුවන්. දැන් තනි පුජ්‍යල ව්‍යාපාර ආයතනයක නම් එක පුජ්‍යලයකට තමයි හිමිකම කියන එක අයිති වෙන්නේ. අයිතිකරුවෝ ඉන්නේ එක්කන. හවුල් ව්‍යාපාර ආයතනයක නම් හිමිකම කියන එක අයිතිකරුවෝ කීප දෙනෙක් අතරේ හවුල්කරුවෝ කීප දෙනෙක් අතරේ බෙදලා යනවා. ඒ හිමිකම හවුල්කරුවන් අතරේ බෙදලා යනවා. දැන් අපි ගත්තොත් එහෙම සීමිත සමාගම් ලිමිටඩ් ලයබිලිටි කම්පැනි වල කොටස් හිමි ව්‍යාපාරයට කොටස් ප්‍රාග්ධනයෙන් දායක වෙච්ච පුද්ගලයෝ. අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා ව්‍යාපාර කොටස්. අපි ඔයාලා ඉගෙනගෙන ඇති සමහර අය ව්‍යාපාර කොටස් කියනවා ෂෙයාර්ස් කියනවා කම්පැනි ෂෙයාර්ස්. මේ ව්‍යාපාර කොටස් මිලදී අරගෙන තමයි සීමා සහිත සමාගම් වල හිමිකමට දායකත්වයේ සපයන්නේ. එතකොට මේ සමාගම් ව්‍යාපාරවල හිමිකම කියන එක ඒ කොටස් ප්‍රාග්ධනයේ නැත්නම් කොටස් මිලදී ගත්ත කොටස් හිමියන් අතර බෙදලා යනවා. ඔන්න ඔය විදිහට තමයි අපි හිමිකම් කියන එක අර්ථවත් කරගන්නේ නැත්නම් තේරුම් ගන්න. right ඊළඟට මම ඔයාව ගෙනියනවා තව මාතෘකාවකට. ඒ තමයි පුතේ මේ ආදායම් හා වියදම් හඳුනා ගැනීම. දැන් අපි සාකච්ඡා කරන ඊළඟ මාතෘකාව තමයි ආදායම්. ආදායම් කියන්නේ මොනවද කියන එකයි වියදම් කියන්නේ මොනවද කියන එකයි ඉගෙන ගන්න යන්නේ.
ආදායම් සහ වියදම්. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක කියලා දෙන්න කලින් මම මෙතෙන් එන්නම්. දැන් ඔයා දන්නවා ලාභය කියන එක කොහොමද හොයන්නේ අපි ව්‍යාපාර ආයතනයක? ලාභය සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයක ලාභය හොයන්නේ ආදායම් වලින් වියදම් අඩු කරලා. ආදායම් වලින් වියදම් අඩු කරපුවාම ලැබෙන ශේෂයට අපි කියනවා ඒ ව්‍යාපාරයේ සතු ලාභය කියලා. මේක ඍණාගයක් වෙනවා නම් අලාභයක් වෙනවා. ධනාගයක් වෙනවා නම් පුතේ ලාභයක් වෙනවා. එතකොට මේ ව්‍යාපාරයක ලාභයට හිමිකම් කියන්නේ කවුද? එහෙම නැත්නම් මේ ව්‍යාපාර ආයතනයක ලාභයේ අයිතිය තියෙන්නේ කාටද? ඇත්තට මේ ලාභයේ අයිති වෙන්නේ හිමිකරුට. එහෙම නැත්නම් අයිතිකරුට තමයි ලාභයේ අයිතිය තියෙන්නේ. අයිතිකරු සතුව තමයි ලාභය බෙදලා යන්නේ. නැත්නම් අයිතිකරුට තමයි ලාභයේ අයිතිය හිමි වෙන්නේ. එතකොට මේ ලාභයේ අයිතිය හිමිකරු සතු නම් ලාභයේ වෙනසක් වෙනවා නම් හිමිකමේ වෙනසක් වෙන්න ඕන. ඒක තේරෙන්න ඕන ඔයාලට. ලාභයට යම් වෙනසක් වෙනවා නම් හිමිකමට වෙනසක් වෙන්න ඕන. ලාභේ වැඩි වුණොත් හිමිකම වැඩි වෙනවා. ලාභය අඩු වුණොත් හිමිකම අඩු වෙනවා. මොකද ලාභේ අයිතිය තියෙන්නේ ලාභේ අයිතිවාසිකම තියෙන්නේ අයිතිකරුට නම් ලාභේ වැඩි වෙන්න අයිතිකරු සතු හිමිකම වැඩි වෙනවා. ලාභය අඩු වෙන්න අයිතිකරුට තියෙන අයිතිය හේවත් හිමිකම අඩු වෙනවා. ඒතර දැන් මම ඔයාගෙන් තව ප්‍රශ්නයක් අහනවා. මේ සමීකරණයට අනුව ව්‍යාපාරයේ ආදායම් වැඩි වුණොත් ලාභයට මොකද වෙන්නේ? ආදායම් වැඩි වුණොත් පුතේ ලාභය වැඩි වෙනවා. වියදම් වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. ඒක සාමාන්‍ය සරල සිද්ධියක් මේ සාකච්ඡා කරන්නේ. මේ සරල සමීකරණයට අනුව පුතේ ආදායම් වැඩි වුණොත් ලාභය වැඩි වෙනවා. වියදම් වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. එහෙනම් ආදායම් වැඩි වුණොත් ලාභය වැඩි වෙනවා නම් ඒක හිමිකම වැඩි වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ සතු ආදායම් වැඩි වෙන්න හිමිකමත් මොකද වෙන්නේ කාට හරි කියන්න පුළුවන් වෙන්න ඕන. හිමිකමත් මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. එයි කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ආදායම වැඩි වෙනකොට ලාභය වැඩි වෙනවා. ලාභයේ අයිතිය තියෙන හිමිකරුට ඒ හින්දා හිමිකම වැඩි වෙනවා. එහෙනම් වියදම් වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ හිමිකරුට තියෙන අයිතිය හේවත් හිමිකමත් අඩු වෙනවා. එහෙනම් වියදම් වැඩි වෙන්න ලාභය අඩු වෙලා හිමිකම අඩු වෙනවා. ආදායම් වැඩි වෙන්න ලාභය වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. එහෙනම් දැන් ඔයාට මේ සරල සමීකරණයෙන් තේරෙනවා ආදායම් තුලින් හිමිකමේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම වියදම් තුලින් හිමිකමේ අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔයාට කියන්න පුළුවන් ආදායම් වැඩි වෙනකොට හිමිකම වැඩි වෙනවා. වියදම් වැඩි වෙනකොට හිමිකම අඩු වෙනවා. හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට දැන් මම මේ ආදායම් හා වියදම් දෙක හඳුන්වන්න මේ කතාවක් ඔයාට කියලා දුන්නේ. ඒ කතාවේදී ඔයාට මම සරලව කියලා දෙන්න උත්සාහ කළා එක දෙයක්. ආදායම් හින්දා හිමිකම වැඩි වෙනවා. වියදම් හින්දා හිමිකම අඩු වෙනවා. පුතේ මේ හිමිකම කියන එක වෙනස් වෙන්න ආදායම් වියදම් විතරක් නෙමෙයි බලපාන්නේ. තව දෙන්නෙක් බලපානවා. මේ බලන්නකෝ. හිමිකම කියන කෙනාව වෙනස් වෙන්න බලපානවා ආදායම් වියදම් බලපානවා ඇත්තටම. ඊට අමතරව මෙන්න මේ දෙන්න බලන්න. එක්කෙනෙක් තමයි අමතර ප්‍රාග්ධනයේ යෙදවීම. අමතර ප්‍රාග්ධනය. දෙවෙනි එකනා තමයි ගැනිලි කියලා જાතියක් සිද්ධ වෙනවා. ගැනිලි. දැන් මොකද්ද බලමු මේ දෙකේ වෙනස. දැන් මේ අමතර ප්‍රාග්ධනයේ යෙදවීම කියන්නේ අලුතෙන් දැනට යොදවලා තියෙන ප්‍රාග්ධනයට අමතරව අයිතිකරු අලුතෙන්ම ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට යොදවනවා. ඒ කියන්නේ දැන් ව්‍යාපාරය කරගෙන යන අතරතුර අයිතිකරු ස්ථාවර තැන්පතුවක සල්ලි අරගෙන ව්‍යාපාරයට යොදවනවා. ව්‍යාපාරේ පුළුල් කරගන්න. අමතර ප්‍රාග්ධනයේ යෙදවීම. එහෙම නැත්නම් අයිතිකරු සතු
මෝටර් රථයක් තිබ්බ ඒක ව්‍යාපාරයට යොදවනවා. එහෙමත් නැත්නම් අයිතිකරු ගෙදර තියෙන ලී බඩු උපකරණ ටික ව්‍යාපාරයට ගෙනල්ලා දානවා ප්‍රයෝජනෙට ගන්න. එහෙම නැත්නම් අයිතිකරු ගෙදර තියෙන විදුලි උපකරණ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට යොදවනවා. ඒවා අමතර ප්‍රාග්ධනයේ යෙදවීම. ඒතකොට අමතර ප්‍රාග්ධනයේ යෙදවපුවාම හිමිකම වැඩි වෙනවා. ගැනිලි කියන්නේ මොනවද පුතා? දැන් අමතර ප්‍රාග්ධනයේ වැඩි වෙනකොට හිමිකම වැඩි වෙනවා කියලා තේරෙනවා. ගැනිලි කියන්නේ හොඳට මතක තියාගන්න ගැනිලි anu අයිතිකරු ව්‍යාපාරයේ සතු සම්පත් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම. දැන් අමතර ප්‍රාග්ධනයේදී වෙන්නේ පුතා අයිතිකරු සතු සම්පත් ව්‍යාපාරයට යොදවනවා කියන එකනේ. ගැනිලි වලදී වෙන්නේ ව්‍යාපාරයේ සතු සම්පත් අයිතිකරු අරන් යනවා. දැන් එතකොට සමහරෙකුට හිතෙන්න පුළුවන් ව්‍යාපාරයයි අයිතිකරුයි එක්කෙනෙක්ද කියලා. ආන් එතන හොඳට මතක තියාගන්න ගිණුම්කරණයේදී තියෙනවා accounting concepts නැත්නම් ගිණුම් කරන සංකල්ප කියලා જાතියක් තියෙනවා. ඒ ගිණුම් කරන සංකල්පවලදී අපි උසස් පෙළදී වගේ තමයි ගොඩක් දරුණුවට ඉගෙන ගන්න මේක. දැනට ඔයාට මම මේක පොඩ්ඩක් කියලා දුන්නොත් දැන් මේ ගැනිලි හඳුන ගන්න ඕන හින්දා පුතේ දැන් ගිණුම් කරන සංකල්ප අතර එකක් තියෙනවා ඒකක සංකල්පය කියලා එකක්. ඒකෙදි කියන්නේ මේ ව්‍යාපාර ආයතනයයි අයිතිකරුයි කියන්නේ වෙනමම පාර්ශවයන් දෙකක්. ඒ කියන්නේ ව්‍යාපාරය අයිතිකරුවන්ගෙන් වෙනස් වූ ස්වාධීන ඒකකයක් විදිහට සලකලා අපි ගිණුම්කරණය කරන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ඒකක සංකල්පය කියලා. එතකොට අයිතිකරු එක්කෙනෙක් ව්‍යාපාරයේ තව කෙනෙක්. දැන් සිල්ලර කඩේ මුදලාලි අපි හිතමු කළු බණ්ඩා කියලා. කළු බණ්ඩයි කළු බණ්ඩාගේ කඩේ කියන්නේ දෙකක්. නේ? කළු බණ්ඩාගේ කඩේ ඒ ව්‍යාපාරය. කළු බණ්ඩා කියන්නේ ඒකේ අයිතිකරු. එතකොට කළු බණ්ඩා එයාගේ කඩෙන් මොනවා හරි කෑමක් කෑවොත් එහෙම ඒක ව්‍යාපාරයේ ගැනිලි විදිහට අපි සලකන්නේ. එහෙම නැත්නම් එයා ව්‍යාපාරයේ සතු අපි හිතමු කළු බණ්ඩට තියෙන සිල්ලර කඩයක් ඒකෙන් සීනි කිලෝ එකක් කරන් යනවා ගෙදර පරිභෝජනයේට. එතකොට ඒකෙන් පෙන්වන්නේ භාණ්ඩ ගැනිලි සිදු කිරීමක්. ගැනිලි කියලා අපි සලකන්නේ. එහෙම නැත්නම් හදිස්සියක් වෙලා ගෙදර හාමිනේට බෙහෙත් ගන්න කළු බණ්ඩා ලාච්චුවේ තිබ්බ රුපියල් 2000ක් අරගෙන දෙනවා. එතකොට ව්‍යාපාරයේ සල්ලි තමයි ගෙදර පරිභෝජනයට යොදාගත්තේ. එතකොට ඒක ගැනිලි, මුදල් ගැනිලි. ගැනිලි කියන එක පුතේ භාණ්ඩ ගැනිලි වෙන්න පුළුවන්, මුදල් ගැනිලි වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ සතු භාණ්ඩ අයිතිකරු රැගෙන යනවා නම් ඒවට අපි කියනවා භාණ්ඩ ගැනිලි කියලා. ව්‍යාපාරයේ සතු මුදල් අයිතිකරු රැගෙන යනවා නම් අපි කියනවා ඒවට මුදල් ගැනිලි කියලා. එතකොට මේ ගැනිලි තුලින් අයිතිකරු සතු අයිතිය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. දැන් බලන්න ගැනිලි වැඩි වෙනකොට හිමිකම මොකද වෙන්නේ එහෙනම්? අඩු වෙනවා. අමතර ප්‍රාග්ධනය යොදවද්දී හිමිකම වැඩි වෙනවා. එතකොට හිමිකම වෙනස් වෙන්න බලපාන කාරණා දෙකක් මම ඔයාලට කියලා දුන්නා. එකක් අමතර ප්‍රාග්ධනය තුලින් හිමිකම වැඩි වෙනවා. ගැනිලි තුලින් හිමිකම අඩු වෙනවා. දැන් ඔයා අමාරුවේ වැටෙන්නයි හදන්නේ. හොඳ අවබෝධයෙන් අහගෙන හිටියොත් දැන් මම මේ දෙන්නම නිර්වචනය කරන්න තමයි මේ ඔක්කොම කියලා දුන්නේ. දැන් ඕම් මගේ කතාව අහගන්නකෝ. අමතර ප්‍රාග්ධනයයි ආදායම් කියන දෙකෙන්ම හිමිකමට වෙන්නේ එකම බලපෑම නේද පුතේ? මොකද්ද? ආදායම් ලැබෙනකොටත් හිමිකම වැඩි වෙනවා. මොකද ලාභය වැඩි වෙන හින්දා. අමතර ප්‍රාග්ධනය යොදවද්දිත් හිමිකම වැඩි වෙනවා. එහෙනම් හිමිකම වැඩි වෙන්න හෝ අඩු වෙන්න එකම ආකාරයේ බලපෑමක් තමයි අමතර ප්‍රාග්ධනය හා ආදායම් තුලින් කෙරෙන්නේ. දැන් මගේ ආදායම් කියන එක නිර්වචනය කරන්නේ අපි ඔයාලගේ විෂය නිර්දේශයේ මෙහෙමයි. ඔන්න හොඳට අහගන්න. අමතර ප්‍රාග්ධනය තුලින් හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකම වැඩිවීම සඳහා බලපාන අනෙකුත් ඕනෑම ලැබීමක් ආදායම් වේ. ආන් එහෙමයි අපි කියන්නේ. මොනවද ආදායම් කියන්නේ? අමතර ප්‍රාග්ධනයේ යෙදවීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකම වැඩි වෙන්න බලපාන ව්‍යාපාරයට ලැබෙන
අනෙකුත් ඕනෑම ලැබීමක් අපි සලකනවා පුතේ ආදායම් කියලා. එහෙනම් වියදම් කියන්නේ මොකක් වෙන්න ඕනද? මේ වියදම් කොහොමද අපි හඳුන ගන්න ඕන? අපි කියනවා මෙහෙම. දැන් බලන්න වියදම් තුලින් වෙන්නේ ගැනිලි තුලින් වන ප්‍රතිවිපාකයමයි. ගැනිලි වැඩි වෙනකොට වියදම් වැඩි වෙනකොට ඒ දෙකෙම මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. එහෙනම් අපි වියදම් නිර්වචනය කරන්නේ මෙහෙමයි. ගැනිලි තුලින් සිදුවන හිමිකමේ අඩුවීම හැර හිමිකම අඩු වෙන්න බලපාන අනෙකුත් ඕනෑම ගෙවීමක් අපි සලකනවා මොනවා කියලාද? වියදම් කියලා. තේරුණාද පුතේ? එහෙනම් ඔන්න ආදායම් වියදම් දෙක අඳුනගත්තා අපි. මොකක්ද එහෙනම් කියන්න බලන්න ආදායම් කියන්නේ? අපි කිව්වා අමතර ප්‍රාග්ධනය තුලින් හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකම වැඩිවීම සඳහා බලපාන අනෙකුත් ඕනෑම ලැබීමක් ආදායම් වෙනවා. එහෙනම් මට කියන්න වියදම් කොහොමද අපි අඳුනගත්තේ? ගැනිලි තුලින් සිදුවන හිමිකමේ අඩුවීම හැර හිමිකම අඩු වෙන්න බලපාන අනෙකුත් ඕනෑම ගෙවීමක් අපි සලකනවා වියදම් කියලා. එහෙනම් ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් පුතේ මං හිමීට කියන්නම්. කෙටි සටහනක් දාගන්න මාතෘකාව ලියා ගන්න ආදායම් හා වියදම් හඳුනා ගැනීම. ආදායම් හා වියදම් හඳුනා ගැනීම. ඒ යටතේ අනුමාතෘකාවක් ලියන්න ආදායම් යනු. ආදායම් යනු. හරි අපි ලියමු. අමතර ප්‍රාග්ධනය යෙදවීම මගින් අමතර ප්‍රාග්ධනය යෙදවීම මගින් හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකම වැඩිවීම සඳහා බලපානු ලබන අනෙකුත් ඕනෑම ලැබීමක් ආදායම් වේ. හරිද පුතේ? right. අපි උදාහරණ කීපයක් ලියමු. මොනවද ව්‍යාපාරයකට ආදායම් විදිහට ලැබෙන්නේ? දැන් අපිට ගන්න පුළුවන් පුතේ විකුණුම් ආදායම් තියෙනවා. විකුණුම් ඒවා පිට විකුණුම් වෙන්න පුළුවන්, ණයට විකුණුම් වෙන්න පුළුවන්. ඒක තමයි ව්‍යාපාරයක සිදුවන ප්‍රධානම ආදායම. අපි සලකන ප්‍රධානතම ආදායම තමයි විකුණුම් ආදායම ව්‍යාපාරයක. ඊට අමතරව තියෙනවා ලද කොමිස් ආදායම්. ලද කොමිස් වෙන්න පුළුවන්. කොමිස් ආදායම්. ඊළඟට ලද වට්ටම් ආදායම්, ඩිස්කවුන්ට්. ලද වට්ටම් ආදායම්. ඊළඟට මොනවද? ලද පොලි ආදායම්. ලද පොලි ආදායම්. ඊළඟට ලාභාංශ ආදායම්. ලාභාංශ ආදායම්. තව ඕනනම් ආයෝජන ආදායම්. ආයෝජන ආදායම්. තව තියෙනවා අපේ කඩ කාමරයක් එහෙම කුලියට දීලා තියෙනවා නම් කුලි ආදායම්. ගෙවල් කුලිය හෝ කඩ කුලි ආදායම් වෙන්න පුළුවන්. හරි? ඔය තියෙන්නේ ආදායම්. ඊළඟ පුතේ අපි වියදම් අඳුන ගන්න යනවා. මොනවද වියදම් කියන්නේ? වියදම් අනුමාතෘකාව ලියන්න පුතේ වියදම් යනු. අපි මෙහෙම ලියමු. ගැනිලි තුලින් සිදුවන හිමිකමේ අඩුවීම හැර හිමිකම අඩුවීම කෙරෙහි
හිමිකම අඩුවීම කෙරෙහි බලපාන අනෙකුත් ඕනෑම ගෙවීමක් වියදම් වේ. අනෙකුත් ඕනෑම ගෙවීමක් වියදම් වේ. අපි උදාහරණ කීපයක් ලියමු. ඕන තරම් වියදම් තියෙනවා පුතේ. අපි ලියාගමු විදුලි ගාස්තු, ජල ගාස්තු, රක්ෂණ බිල්පත් නැත්නම් රක්ෂණ ගාස්තු, ඊළඟට වැටුප් ගෙවීම්, ප්‍රධානම වියදමක් තමයි ගැනුම්. මේ ඒ වගේ ගොඩාක් වියදම් තියෙනවා. හොඳයි. මම ඔයාට මෙතනම මේ ගැනිලි වලට අදාළව පොඩි නිර්වචනයක් දෙනවා. සමහර ළමයි ඒක හරි අවබෝධයෙන් තේරුම් ගත්තේ නැති නිසා. පුතේ ලියා ගන්න ගැනිලි. අපි ලියමු ව්‍යාපාරයේ සතු භාණ්ඩ හෝ මුදල් අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රැගෙන යන විට ඒවා ගැනිලි ලෙස හඳුන්වයි. ගැනිලි තුලින් හිමිකමේ අඩුවීමක් සිදුවේ. right. උදාහරණ නැත්තම් එතනම ලියන්න මෙහෙම ගැනිලි වල ප්‍රභේද දෙකකි. එනම් පළවෙනි එක ලියන්න පුතේ භාණ්ඩ ගැනිලි. දෙවෙනි එක ලියන්න මුදල් ගැනිලි. හරිනේ? right. ඒ වගේම මම ඔයාට දෙනවා ඔයාට කරන්න අභ්‍යාසයක්. ඒක අපි විනාඩි කිහිපයක් දෙන්නම්. ඔයා ඊට පස්සේ කරලා මම ඊට පස්සේ උත්තර ටික අහනකොට කියන්න ඕන. හරි. ලියා ගන්නකො අභ්‍යාසය. පහත සඳහන් සංකල්ප නැත්නම් අයිතම වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම් වශයෙන් වර්ග කරන්න. ඒ කියන්නේ මම දෙන අයිතමය ඔය කියන පහෙන් මොකේටද වැටෙන්නේ කියලා ඔයා ලියන්න ඕන. වත්කම් වගකීම් ලියද්දි එතනත් වර්ගීකරණ දෙක අඳුන ගන්න ඕනේ. ජංගමද ජංගම නොවනද කියලා හරියට ලියන්න ඕනේ. අපි බලමු මම ප්‍රශ්න 10ක් විතර දෙනවා. හරි ලියා ගන්නකො පිළිවෙලට. පළවෙනි එක ලියන්න. අත ඉතිරි මුදල් කියලා කියනවා. අත ඉතිරි මුදල්. දෙවෙනි එක බැංකු ශේෂ. තුන්වෙනි එක ණය ගැතියෝ. හරි. හතරවෙනි එක ණය හිමියෝ.
ණය හිමියෝ. පස්වෙනි එක මෝටර් රථ. හයවෙනි එක ඉඩම් හා ගොඩනැගිලි. හරි. හත්වෙනි එක අපි ලියමු රක්ෂණ ගාස්තු. අටවෙනි එක බැංකු ණය. නවය බැංකු අයිරාව. 10 උකස් ණය. 11 විදුලි ගාස්තු. ඊළඟ 12 ලද වට්ටම්. හරි. 13 ලද කොමිස්. 14 අත්පිට විකුණු. 15 ණයට ගැනුම්. හරි. මේ ටික අපි අඳුර ගන්න ඕන අර පහෙන් කෝකටද වැටෙන්නේ කියලා. හරි. විනාඩියක් දෙන්න ලියා ගන්නකො. අත ඉතිරි මුදල්, බැංකු ශේෂ, ණය ගැතියෝ, ණය හිමියෝ, මෝටර් රථ, ඉඩම් හා ගොඩනැගිලි, රක්ෂණ ගාස්තු, බැංකු ණය, බැංකු අයිරාව, උකස් ණය, විදුලි ගාස්තු, ලද වට්ටම්, ලද කොමිස්, අත්පිට විකුණු, ණයට විකුණු. හරි. අපි බලමු මේ ටික හදාගන්න මොනවද මේවට වැටෙන්නේ කියලා එහෙනම්. අපි අත ඉතිරි මුදල් කියන්නේ මොනවද පුතේ? අත ඉතිරි මුදල් වැටෙන්නේ ජංගම වත්කම් ගණයට. ලියා ගන්න ජංගම වත්කම්. බැංකු ශේෂ කියන්නේ අපි ගාව තියෙන ජංගම ගිණුම් වල තියෙන වාසිදායක ශේෂයන්. මේවත් අපි සලකන්නේ ජංගම වත්කම් විදිහට. තමයි අපි මේ ටිකත් සලකන්නේ. ඊළඟට ණය ගැතියෝ කියන එක තාම ඔයාලා දන්නේ. ණය ගැතියෝ කියන්නේ පුතේ අපි වෙළඳ භාණ්ඩ ණයට විකිණීම තුලින් බිහිවන වත්කම. මොනවද මේ වෙළඳ භාණ්ඩ කියන්නේ? වෙළඳ භාණ්ඩ කියන්නේ ආයතන නැත්නම් ව්‍යාපාරයේ සතුව තියෙන විකිණීමේ අරමුණින් පවතින භාණ්ඩ තොග. දැන් අපි සිල්ලර කඩේක තියෙන මෝටර් රථයේ විකිණීමේ අරමුණින් නෙමෙයිනේ පුතා තියෙන්නේ. ඒක ව්‍යාපාරයේ පරිභෝජනයට අරන් තියෙන ප්‍රයෝජනෙට. ඒවා වෙළඳ භාණ්ඩ නෙමෙයි. හැබැයි සිල්ලර කඩේක සීනි ටික, තේ කොළ ටික, පරිප්පු ටික, අල ටික නේද? ඒවා අපි ගෙනල්ලා තියෙන්නේ පරිභෝජනය කරන්න නෙමෙයි විකුණන්න. ඒවට අපි කියනවා දරුවනේ වෙළඳ භාණ්ඩ කියලා. ආන්ගේ වෙළඳ භාණ්ඩ අපි ණයට විකුණන අවස්ථා තියෙනවානේ. දැන් ඔයා දන්නවා ගමේ මුදලාලි වෙළඳ භාණ්ඩ තොග ණයට විකුණනවානේ. ණයට දෙනවනේ. දැන් අපි හිතමු සිරිමලි ආවහම ණයට බඩු ටිකක් දෙනවා. නේ? එතකොට ණයට දීම තුලින් අන්න වත්කමක් බිහි වෙන්නේ. ඇයි? ඒ සිරිමලි සිරිපාලට ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ ණයට ගත්ත භාණ්ඩ තොගේ වෙනුවෙන් සිරිපාලට ගෙවිය යුතුයි සිරිමලි. එතකොට සිරිපාලගේ ව්‍යාපාරයේ සිරිමලි කියන්නේ ණය ගැති. එයා ගැත්තෙක් වෙලා සල්ලි ගෙවන්න.
එතකොට අපේ පැත්තෙන් සිරිපාලගේ පැත්තෙන් සිරිමලී කියන්නේ වත්කම. නේ? සිරිමලී කියන්නේ වෙන වත්කමක් නෙවෙයි ණයගැති වත්කමක්. නේ? ඒ කියන්නේ සිරිමලීගෙන් සල්ලි ලැබෙන්න තියෙනවා සිරිපාලට. ණයට විකිණීම හේතුවෙන්. එතකොට අපි ඒකට කියනවා ණයගැතියෝ කියලා. එහෙනම් වෙළඳ භාණ්ඩ ණයට විකිණීමෙන් පුතේ ණයගැතියෝ කියලා වත්කමක් බිහි වෙනවා. හැබැයි ඒක අපි දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ බේරුම් කරන්න බෑනේ. අද ගත්තා නම් සමහරට හෙට අනිද්දා මේ සතිය ඇතුළත ණය බේරුම් කරන්න ඕන. නැත්තම් සිරිමල ඉවරයි. මේ සිරිපාලගෙන් කන්න වෙන අපොළු පාරක්. ඒ හින්දා ණයගැතියෝ වෙළඳ ණයගැතියෝ කියන එක ජංගම වත්කම් ගණයට වැටෙනවා. ඒ නිසා අපි මේකට කියනවා ජංගම වත්කමක් කියලා. ජංගම වත්කම්. ජංගම වත්කම්. ඊළඟට ණය හිමියෝ කියන්නේ මොකද්ද? මේකේ අනිත් පැත්ත. දැන් අපි ණයට විකුණපුවාම ණයගැති කියන වත්කම අපිට හැදෙනවා. අපි ණයට ගත්තාම කාගෙන් හරි. දැන් සිරිපාල තමන්ගේ ව්‍යාපාරයට භාණ්ඩ තොග වශයෙන් ගන්නවා. දැන් ලොරි වලින් ගේනවා නේද? පොලින් බඩු ගන්නවා. තව තොග වෙලින්දොන්ගෙන් ගන්නවා. යා සතියකින් ගෙවන්නම් කියලා බඩු තොගයක් ගන්නවනේ. දැන් බාන සිරිපාලගේ කඩේට අර ඩිලිවරි ලොරි කාර්යය ආපුවාම එයා කියනවා හරි සතියකින් ගෙවන්නම් අපිට දාලා යන්න බාන්න. තොග එයාලත් දාලා යනවනේ. එතකොට සිරිපාල අපි හිතමු කරුණාරත්නගේ සමාගමේ ණයට භාණ්ඩ තොගයක් ගන්නවා. නේ? එතකොට ණය හිමියෙක් බවට පත් වෙනවා කරුණාරත්න. එයාට ගෙවීමට බැඳිලා ඉන්නවා. ගෙවන්න බැඳිලා ඉන්නවා අපිනේ. එතකොට සිරිපාලගේ ව්‍යාපාරයේ පැත්තෙන් අපි ගෙවිය යුතුයි. එතකොට එයා ණය හිමියෙක්. එයාට තමයි හිමිකම තියෙන්නේ. අපි තමයි ගෙවිය යුත්තේ. එතකොට අපි ව්‍යාපාරයේ විදිහට බලන්න අපි හිතන්නේ නිතරම අපි ව්‍යාපාරය කියලා. එතකොට අපේ ව්‍යාපාරයට අපි කාගෙන් හරි භාණ්ඩ තොග ණයට ගත්තාම ඒ ගත්ත බඩු තොගේ වෙනුවෙන් පුතේ අපි ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ ගෙවිය යුතු ණය මුදල් වලට අපි කියනවා ණය හිමියෝ කියලා. එතකොට මේකත් අපි වර්ෂ ගාණක් තියන්න බෑ. සතියයි දෙකයි මාසයයි දෙකයි ගෙවන්න ඕනේ. ඒ හින්දා මේක ජංගම වගකීමක් වෙනවා. ජංගම වගකීමක් වෙනවා. ඊළඟට මෝටර රථ. ඒක තේරෙන්න ඕනේ. මේවා වෙළඳ භාණ්ඩනේ ව්‍යාපාරයේ සතු මෝටර රථ පරිභෝජනයට තියෙනවා. මේවා අපි දිගු කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්නවා. එහෙනම් මේවා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් විදිහට තමයි හඳුන්වන්නේ. හරි. ඊළඟට ගොඩනැගිලි ඉඩම් හා ගොඩනැගිලි. ඒකත් මොනවටද වැටෙන්නේ? ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් ගණයට වැටෙන්නේ. හරි. ඔන්න ඒ ටික අපි අඳුනගත්තා. ඊළඟට යනවා අපි රක්ෂණ ගාස්තු. ඒක නම් ලේසියිනේ පුතේ. රක්ෂණ ගාස්තු කියන්නේ වියදම. රක්ෂණ ගාස්තු වියදම්. බැංකු ණය අන්න ප්‍රශ්නයක්. බැංකුවෙන් ණය අරගෙන හැබැයි ඒ ණය අපි වාරික විදියට අවුරුදු 6ක් 7ක් 5ක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් තුලනේ කොහොමත් අපි බැංකු ණය සෙටල් කරන්නේ අහපව් ගෙවන්නේ. එතකොට ඒක අපේ වගකීමක් හැබැයි ජංගමද නෑ. ඒක ඇවිල්ලා ජංගම නොවන වගකීම. ජංගම නොවන මොනවද? වගකීම්. ජංගම නොවන වගකීම්. බැංකු අයිරාව. හොඳ ප්‍රශ්නයක්. කවදාවත් ඔය අහලා නැහැ. හැබැයි මෙතන මම විස්තරාත්මකව කියලා දෙන්නේ. වාට වෙනම පාඩමක් තියෙනවා. බැංකු සැසඳුම් ප්‍රකාශන කියන පාඩමේදී ඉගෙන ගන්නවා අපි 10 වසරේදීම. නමුත් මම පොඩ්ඩක් කියන්නම්. බැංකු අයිරාවක් කියන්නේ පුතේ දැන් බැංකු ශේෂ කිව්වේ මොකද්ද මම? ජංගම ගිණුම් වල තියෙන වාසිදායක ශේෂය. බැංකු අයිරාව කියන්නේ ජංගම ගිණුම් වල තියෙන අවාසිදායක ශේෂය. කොටින්ම කිව්වොත් බැංකුවේ තියෙන සල්ලි මුදල් ප්‍රමාණය ඉක්මවා චෙක්පත් මගින් ගෙවන්න අවස්ථාවක් දීලා තියෙනවා නම් ඒ තුලින් බිහිවන වගකීමට අපි කියනවා බැංකු අයිරාව කියලා. බැංකුවේ තියෙන ගිණුමේ තියෙන මුදල් ශේෂ ඉක්මවා ගෙවීම් කිරීමට අවස්ථාවක් දීලා තියෙනවා නම් ඒ තුලින් බිහිවන වගකීම නැත්නම් ඒ ණයට අපි කියනවා බැංකු අයිරාව. ඒ කියන්නේ දැන් අපි හිතමු රුපියල් 10000යි අපේ ජංගම ගිණුමේ ශේෂය තියෙන්නේ. මට විදුලි බල මණ්ඩලයට රුපියල් 20000ක් ගෙවන්න ඕන. මම දැන් චෙක් එකක් දෙනවා අපේ බැංකුවට විදුලි බල මණ්ඩලයට 20000ක් ගෙවනු කියලා. හැබැයි ගිණුමේ තියෙන්නේ 10000යි.
20000ක් ගෙවනු කියලා කියනවා. එතකොට ගෙවන්න බෑනේ. හරිනම් චෙක් එක රිටර්න් වෙනවා. අගරු වෙනවා. නමුත් බැංකු කළමනාකරුට අපි කතා කළොත් එයා අපේ චෙක් පතට ගෙවීමක් කරනවා. හැබැයි බැංකුව අපිට කියනවා ඔයා හැකි ඉක්මනින් ඉතිරි 10000 දාන්න කියලා. එතකොට తాවකාලිකව ණයක් නේද අපිට දීලා තියෙන්නේ පුතේ. ඔව්. මුදල් අතර දුන්නේ නැති වුණාට වියංගෙන් අපිට ණයක් දීලා තියෙන්නේ. ආන් ඒකට තමයි බැංකු වෛරාව කියන්නේ. ඒක දවස් දෙක සතිය ඇතුළත බේරන්න ඕන. ඒ නිසා මේකත් ජංගම වගකීමක් වෙනවා. ජංගම වගකීම් ගණයට වැටෙනවා. හරි උකස් ණය. ඒව දන්නවා අපි භාණ්ඩ උකස් කරලා ගන්න ණය, ඉඩම් උකස් කරලා ගන්න ණය, ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් ගණයට වැටෙනවා. ඊළඟ විදුලි ගාස්තු ඒක වියදම්. ඊළඟට ලද වට්ටම්. අන්න ලද වට්ටම් කියන්නේ අපිට ලැබිච්ච වට්ටම්. අපි භාණ්ඩ ගන්න යනකොට ගෙවී යුතු මුදලින් අපෙන් අඩු කරනවා. නැත්තම් ඒ අදාළ ණය පියවන්න යනකොට අපිට ගෙවන්න ඕන මුදලින් අඩු කිරීමක් කරනවා. ණය හිමියා කියනවා අපිට දින 10ක් ඇතුළත මගේ සල්ලි දුන්නොත් 110ක වට්ටමක් ඔයාට දෙනවා කියලා. මුදල් ගෙවීමේදී අපිට ගෙවී යුතු මුදලින් යම් අගයක් අඩු කිරීමක් වුණොත් ඒක අපි වට්ටමක් විදිහට අපි සලකනවා. මුදල් වට්ටම්. ඒකේ ලද වට්ටම් කියන්නේ අපිට ලැබෙන වට්ටම්. අපි මුදල් ගෙවද්දි ගෙවන්න ඕන ගාණෙන් කරන අඩු කිරීමක්. මම ඒක ටිකක් සරලව මෙහෙම කියලා දුන්නොත්. ඔයා හිතන්නකෝ x නැත්තම් සිරිමලීට අපි සල්ලි දෙන්න ඕන. රුපියල් 10000. සිරිමලී කියනවා ඔයා සති දෙකකින් මේ ණය ආපහු පියවුවොත් 100%ක වට්ටමක් දෙනවා කියලා. එතකොට අපිට ලැබෙන අමතර ආදායමක් තමයි මේ වට්ටම 100%යි කියන්නේ මෙතන රුපියල් 500ක ආදායමක් අපිට හම් වෙනවා සති දෙකකින් මුදල් ගෙවුවොත්. එතකොට 9500යි මම අහපව් ගෙවන්න ඕනේ. ඇත්තට මේ 500ක් අපිට වට්ටමක් දීලානේ. අන්න ඒකට අපි කියනවා ලද වට්ටම් කියලා. ඒක අපි සලකනවා පුතේ ආදායම් කියලා. ලද වට්ටම් කියන එක ආදායම්. ලද කොමිස් කියන්නේ දැන් අපි භාණ්ඩ විකුණපුවාම කොමිස් එකක් දෙනවා. දැන් ඔය නියෝජිතයෝ දැන් අපි හිතමු යුනිලිවර් වගේ සමාගම් වල භාණ්ඩ තොග වශයෙන් අලෙවි කරපුවාම එයාලා කියනවා හරි මේ පැක් 10 අලෙවි කරලා පෙන්නුවොත් ඔයාට අපි රුපියල් 2000ක කමිෂන් එකක් දෙනවා. නැත්තම් 110ක කොමිස් එකක් දෙනවා විකුණුම් මිලේ. ඒක ආදායම. අන්න ඒක ආදායම් කියලා අපි හඳුන ගන්නවා. ඊට බලන්නකො අත්පිට විකුණුම් පුතේ ප්‍රධාන ව්‍යාපාරයේ ප්‍රධානම ආදායමක්. ඒකට අත්පිට විකුණුම් වැටෙන්නේ ආදායම් ගණයට. එතකොට ණයට ගැනුම්. ඒක පොඩි විශේෂත්වයක් තියෙනවා. ණයට ගැනුම්. මේ ගැනුම් කිව්වහම මේක වියදමක්, ව්‍යාපාරයේ වියදමක්. හැබැයි මේක ණයට ගැනුම් කිව්වහම එක පැත්තකින් මේකෙන් වගකීමකුත් නිරූපණය වෙනවා. ඇයි දැන් ණයට ගැනුම් තුලින් තමයි ණය හිමියෝ කියන වගකීම ඇති වෙන්නේ කියලා මම ඉස්සෙල්ලා පැහැදිලි කළා ඔයාට. ඒ හින්දා මේක ගැනුම් කියන එක පැත්තකින් වියදමක් වෙනවා. මම මේකදී අදහස් කළේ මේ ගැනුම් කියන කොටස විශේෂයෙන් පුතේ. ගැනුම් කියන එක ගැන හිතලා මම මේ වියදමක් කියලා දාන්නේ. එතනදී ඔයා මතක තියාගන්න ණයට ගැනුම් තුලින් ව්‍යාපාරයේ ණය හිමියෝ කියන වගකීමක් ජනනය වෙනවා. ගැනුම් කියන එක අපි වියදමක් කියලා අඳුනගන්න. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා මේ අයිටම මොනවටද වැටෙන්නේ කියන එක සම්බන්ධයෙන්. පැහැදිලිද පුතේ? ඊට ඔන්න අපි 4 වෙනි ඒකකයේ තමයි ඒ අවසාන කළේ. මොනවද ඒ අවසාන කරපු ඒකකය? ඔයා ඉගෙන ගත්ත මේ ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටස. ගිණුම්කරණයේ හැඳින්වීම කියන 4 වෙනි ඒකකයට අදාළ සියලු දේ ඔයා ඉගෙන ගත්තා. මම පොඩ්ඩක් සාරාංශ කළොත් පුතේ අපි ඉගෙන ගත්ත ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරන ක්‍රියාවලිය නේද? ඊට පස්සේ ගනුදෙනු කියන්නේ මොනවද? සිදුවීම්, ගනුදෙනු හා සිදුවීම්. ඒවා කොහොමද ගිණුම් කරන ක්‍රියාවලිය තුළ අපි සටහන් කරන්නේ? ඊළඟට අපි ආවා ඒ ගනුදෙනු වල ප්‍රතිඵලයක් විදිහට බිහිවන වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් හඳුනා ගැනීම, ඒවා නිර්වචනය කිරීම, ඒ වගේ ලක්ෂණ හඳුනා ගැනීම නේද? ඊට පස්සේ අපි ඒවට අදාළ නිදසුන් කීපයක් සාකච්ඡා කළා. මෙතනින් ඔයාගේ 4 වෙනි විෂය එකකේ ගිණුම්කරණයේ හැඳින්වීම කොටස අවසන් වෙනවා පුතේ. අපි ඊළඟ විෂය එකකේ ඒ කියන්නේ ගිණුම්කරන සමීකරණය අපි කියනවා 5 වෙනි ඒකකයේ තුලින් නැවතත් ඔයත් එක්ක මම
මේ මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් මේ කොටස අවසන් කරනවා.